are watching Educational Broadcasting Channel. අයිබෝන් හොඳයි අදත් අපිට තියෙන්නේ 10 ශ්‍රේණිය ව්‍යාපාර ගිණුම් කරන අධ්‍යයන පාඩම මම මෙතන පුතාට තීරණ කළ දුන්න සංස්ථාපිත සමාගමක් කියන්නේ මොකක්ද කියලා. සමාගමක් කියන්නේ මොකක්ද? සමාගමේ ලක්ෂණ මොනවද? වාසි මොනවද? අවාසි මොනවද? සමාගමක් ආරම්භ කරන්නේ කොහොමද? මම ඒ ඔක්කොම කියලා දෙනවා. අද මම කියලා දෙනවා අපි පාඩමේ සමූපකාරී කියන්නේ මොකක්ද කියන එක. සමූපකාරී. සමූපකාර, සමෝපකාර. සමූපකාර ආරම්භ කිරීම ගත්තොත් මේ සමූපකාර ආරම්භ කිරීම ඉතිහාසයේ යනපුතේ එංගලන්තයේ 1800 ගණන් වලට එංගලන්තයේ රොච්ඩේල් කියන ගම්මානයේ ණය දෙන සමුපකාර සමිතියට තමයි මුලින්ම සමුපකාර ව්‍යාපාරයෙන් ලෝකෙට බිහි වුණේ. මිනිසුන්ට ජීවත් වෙන්නට සහයෝගය දක්වන්නට අනිකා හා බැඳීමෙන් කටයුතු කරන්නට එංගලන්තයේ ඇති වුණු මේ සංකල්පය ඊට පස්සේ ලංකාවට ආවා. ලංකාවට ඇවිල්ලා ලංකාවේ හික්කඩුවේ කියන ප්‍රදේශයේ තමයි මුලින්ම මේ සමුපකාර සමිති සංකල්පය බිහි වෙලා තියෙන්නේ. ඊට පස්සේ ක්‍රමක්‍රමයෙන් මේ සමුපකාරය මිනිසා අතරට ඇවිල්ලා තියෙනවා. සමුපකාරය අනිකුත් මිනිසුන් හා සහයෝගයෙන් කටයුතු කරන්නට ඔවුන් හා එක්වී ඔවුන්ගේ අවශ්‍යතා සපුරාලන්නට හැකි ආකාරයට අවශ්‍යතා බෙදා ගැනීමක් තමයි සිද්ධ වෙන්නේ. හරි. එතකොට ඒගොල්ලන්ට දැන් මිනිස්සුන්ට දැන් තමන්ගේ වටපිටාව තමන්ගේ පරිසරය තුළ අනිකුන්නා එක්වී ගනුදෙනු කරන්නට, අනිකුන්නා එක්වී ව්‍යාපාර දියුණු කරන්නට, අනිකුන්නා එක්වී තම අවශ්‍යතා බෙදා හදා ගන්නට, අනිකුන්ට උපකාර කරන්නට ඇතිවන ක්‍රමවේදයක් තමයි සමුපකාරයක් තුළ බිහි වුණේ. මේක තමයි පසුව වර්ධනය වෙලා රාජ්‍ය අනුග්‍රහය ලැබිලා ඒකට යම් නීති පනත් අනපනත් සම්මත කරලා තමයි මේක අද වෙනකොට දිනු වෙලා තියෙන්නේ. එතකොට මෙන්න සමුපකාර කියන එක අද වෙනකොට මම කිව්ව අනපනත් තියෙනවා කියලා 1972 අංක 5 දරන සමුපකාර පනත යටතේ මේක ලියාපදිංචි කළ යුතු වෙලා තියෙනවා. හරි. එතකොට මේක ලියාපදිංචි කරාට පස්සේ මේ සම්බන්ධයෙන් යම්කිසි නෛතික භාවයක් එහෙම නැත්නම් අනිත් අයට සහයෝගීතා ගොඩනැගීමේ හැකියාවක් මිත්‍ර ගොඩනැගෙනවා. අපි ගමු සමුපකාරයක ලක්ෂණ. සමුපකාර ලක්ෂණ. සමුපකාර ලක්ෂණ අතර අපි එකක් කියනවා ප්‍රජාතන්ත්‍රවාදී පාලනයන් ප්‍රවතීම. ප්‍රතිකත්ම ලක්ෂණයක් තමයි මේකේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක්. ඒ කියන්නේ සමිතියක කටයුතු කරගෙන යන්නට සමාජිකයන් අතරින් පත් කරගත්තු පිරිසක් තමයි සහයෝගී දක්වන්නේ. සමාජිකයන් අතරින් පත් කරගත්තු පිරිසක් මේ අධ්‍යක්ෂක මණ්ඩලය වශයෙන් පත් වෙනවා. එතකොට ඔවුන් විසින් ඔවුන් පාලනය කරගෙන යනවා. ප්‍රජාතන්ත්‍ර කෙනෙක්නේ ජනතාව විසින් ජනතාව පාලනය කිරීමේ ක්‍රමවේදයක් නේ. එතකොට මේ සමුපකාරී පරිපාලනය, සමුපකාරී සුභසිද්ධිය, සමුපකාරී අනාගතය තීරණය කරන්නට
අධ්‍යක්ෂණයට පත් කරගන්නේ සමෝපකාරයට සම්බන්ධ වෙච්ච සමාජිකයන් තුළින්ම පමණයි. අන්න ඒක වැදගත් ලක්ෂණයක් වෙනවා. ඔවුන්ට එතකොට තීරණ ගැනීමේදී මහා පරිමාණ ගැටලු මතුවෙන්නේ. මොකද ඔවුන් තුළින් තමයි පිරිස තෝරාගෙන අධ්‍යක්ෂණයට පත් වෙලා. ඒ නිසා ඒ පහසුයි ලක්ෂණේ දකින්න පුළුවන්කම ලැබෙනවා. දෙවෙනි එක ස්වේච්ඡා හා විවෘත සමාජිකත්වය. සමෝපකාර සමිතියක සමාජික බව ලබා ගන්නට ඕනෑම කෙනෙකුට හැකියාව පුළුවන්. ස්වේච්ඡා කියන්නේ තම කැමැත්තෙන්. විවෘත කියන්නේ ඕනෑම විටක පැහැදිලිව තියෙන ඇතුල් වෙන නිසා පිට වෙන්න. එතකොට ඕනෑම පුද්ගලයෙකුට මේ සමෝපකාරී සමාජිකත්වය තමයි කැමැත්තෙන් ලබා ගන්න පුළුවන්. ඒ වගේම විවෘතයි ඕනෑම කෙනෙකුට සමිතියේ ඉඳලා ඇතුල් වෙන්නත් පුළුවන්. ඒ වගේම සමිතියෙන් පිට යන්නටත් පුළුවන්. මෙන්න මේ ලක්ෂණයන් සමෝපකාර සමිතියක ඉතා වැදගත් වෙන දෙයක්. අනික තමයි සාමූහික අයිතිය. සමෝපකාර සමිතියේ පූර්ණ අයිතිය ලබා ගන්න තියෙන තනි පුද්ගලයෙක් මත නෙමෙයි, සමෝපකාරී සමාජිකයන් තුල තමයි ඒ සමාජිකයන්ට සාමූහික අයිතියක් තියෙන මේ සමෝපකාර සම්බන්ධය. ඕනට කිසිම පුද්ගලයෙක් වටා ඒකරාශී නොවන හැම කෙනෙකුටම හැකියාව තියෙනවා මේකේ අයිතිය ලබාගෙන යන්න. ඒ වගේම සමිතියේ සතු සියලු දේවල් සියලු වත්කම් වල අයිතිය තියෙන්නේ මේ සාමූහික සමාජිකයන් අතර පමණයි. ඒ නිසා එක් පුද්ගලයෙක් වටා ගොඩනැගෙන්නෙත් නෑ, අධ්‍යක්ෂ මණ්ඩලෙක් හැකියාකට කිරින්නෙත් නෑ. සියලු දේවල් සාමූහික අයිතිය යටතේ බෙදා හදා ගන්න පුළුවන්කම ලැබෙනවා. අනික වැදගත් වීම පොදු අරමුණු හා අවශ්‍යතා. සමිතිය ගොඩනගාගන්නේ සම උපකාරය සොයන්නේ එකී ප්‍රදේශය තුළ සිටින මිනිසුන්ගේ පොදු අවශ්‍යතා සහ පොදු අරමුණු හරහා. ඒක නිසා සමිතිය පුරාවට තියෙන්නේ මෙන්න මේ පොදු අරමුණු හා අවශ්‍යතා සපුරා ගැනීමේ ක්‍රමවේදයන් තුල පමණයි. ඔවුන් එකතු වෙලා ආරම්භ කළ ප්‍රජාතන්ත්‍රවාදී පාලනය තුළ ස්වේච්ඡාවෙන් ගොඩනගාගන්නේ තමන්ගේ අරමුණු හා අවශ්‍යතා ඉටු කර ගැනීමේ පරමාර්ථය මත පමණයි. ඒක නිසා සමිතියේ සමාජිකයෝ නිතරම අපකපෙන්න ඕනේ සමිතියේ සුභසිද්ධියට. ඒ සුභසිද්ධිය හරහා තමන්ගේ අවශ්‍යතා, තම ගමේ අවශ්‍යතා, පුද්ගල අවශ්‍යතා සපුරා ගන්න පුළුවන්. සමිතිය ආරම්භ කිරීම පොදු අරමුණු ඉටු කර ගැනීමට මේ මගින් හැකියාව ලැබෙනවා. මෙන්න මේ කරුණු හතර තමයි සමෝපකාරයක අපි දකින්න මූලික ලක්ෂණ හතර. හරි. ඊළඟට වාසි. සමෝපකාරීකින් ප්‍රධාන වාසිය තමයි ප්‍රජාතන්ත්‍රවාදී පාලනය. දැන් ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් තුළ තියෙන්නේ වැඩි දිනාගේ මනාපයට තෝරා ගන්න අධ්‍යක්ෂක මණ්ඩලයක් විසින් පාලනය කරන්නේ. එතකොට සමිතියට කිසි බාහිර බලපෑමක් මතුවෙන්න හේතුවක් නැහැ. සමිතියේ සමාජිකයින්ගේ වැඩි දිනාගේ කැමැත්තෙන් තෝරාපත් කරගන්න අධ්‍යක්ෂක මණ්ඩලයක් සිටින නිසා අර මම කලින් කියපු පොදු අරමුණු හා අවශ්‍යතා සපුරා ගැනීමේ පහසුවක් තියෙනවා. අන්නේ වාසිය තමයි අපි දකින මුල්ම වාසිය. ඊළඟට
සාමාජිකින්ගේ සුභසිද්ධි මං කිව්වා. එංගලන්තේ රොච්ඩේල් කම්මානේ ආරම්භ කරත් හික්කඩුවට ගෙනාවත් කොතනින් ආවත් ඒ කවුරුත් කරේ සමිති සමාජිකින්ගේ සුභසිද්ධියට කටයුතු කිරීම. දැන් ණයදින සම්පකරණ සමිතිය කලේ මිනිසුන්ට ජීවත් වෙන්න ව්‍යාපාර කටයුතු කරන්න පොදු එකඟතාවය මත ණය ලබා දීලා ඒව රැස් කර ගැනීම. එහෙමනේ ආරම්භ වුණේ. අද වෙනකොට සමුපකාරයක දියුණු සමාජීය සමුපකාරයක උනත් අන්න ඒක ව්‍යාප්ත වෙලා තියෙනවා සමාජිකින්ගේ සුභසිද්ධිය සඳහා කටයුතු කිරීම. ඒක ලොකු වාසියක් වෙනවා. මොකද නිතරම ඒගොල්ලන්ගේ අරමුණ මොකද්ද, අවශ්‍යතාව මොකද්ද කියලා තීරණය කරලා ඒක ඉටු කර ගැනීමට ඔවුන්ගේ සුභසිද්ධියට කටයුතු කරන්නට සමුපකාරයක පෙළඹිලා තියෙනවා. අනික රාජ්‍ය අනුග්‍රහය ලැබීම. මෙහිම පටන් ගත්ත සමුපකාර ව්‍යාපාරයට ඊට පස්සේ මම කිව්වා 94 හැමිල්ල නෛතික භාවයක් ලැබෙනවා කියලා. ඒ ලැබෙනකොට මේක රට තුළ ව්‍යාප්ත කර ගැනීමේ හැකියාව ඉහළ යන නිසා මේ මගින් මිනිසුන්ගේ සුභසිද්ධිය සපුරා ගන්න පුළුවන් වන නිසා රජය මේකට මැදිහත් වෙනවා. මැදිහත් වෙලා රාජ්‍ය අනුග්‍රහය ලබා දෙන සාමාන්‍යයෙන් අපි පෞද්ගලික අංශයට වගේම ඕනෑම විටක රජයේ සහයෝගය දක්වනවා නම් ඒ තුළ ලොකු දියුණුවක් තියෙනවානේ. ඒක නිසා රාජ්‍ය අනුග්‍රහය ලැබෙන මට්ටමකට සමුපකාරය ගෙනාව කියන්නේ මේ සමුපකාර සංකල්පය ලබාගත් ලොකු වාසිය. ඔන්න ඒ වගේම ඊළඟ එක ආර්ථික ප්‍රතිලාභ බෙදියා. යම්කිසි ආකාරයට සමුපකාර සමිතිය තමන්ගේ ව්‍යාපාර කටයුතු වලින් යම් ලාභයක් ඉපයුවා නම්, එහෙම නැත්නම් මේ ව්‍යාපාර කටයුතු වලින් යම් ප්‍රගතියක් ලැබුවා නම්, ඒ ප්‍රගතිය මුදල්මත් අගය කරන්න පුළුවන් නම්, අන්න ඒ සියල්ල සමිතියේ සමාජිකයන් අතර බෙදියා. අපි හිතමු සමිතියේ සමාජිකයින් ප්‍රමාණය ගත්තහම ඒ සමාජිකයින්ට මේ උපයන ලාභේ හැම අතරින් බෙදිනවා. සමිතියේ යම්කිසි ආර්ථික නොවුවන් වෙනත් ප්‍රතිලාභයක් ලැබුවා නම් ඒකත් ඔවුන්ට ලැබෙන්නා වූ ප්‍රගතියක් වෙනවා. විශේෂයෙන්ම සමිතියක් ව්‍යාපාර කටයුතු වලින් උපයන ප්‍රතිලාභයට නම් මුදල් මේ අගය කරන්න පුළුවන් දෙයක් තියෙනවා නම් අන්න ඒක සමිතිය සියලු දෙනා අතර බෙදී යනවා. එතකොට ප්‍රජාතන්ත්‍රවාදී පාලනය, සමාජිකයන්ගේ සුභසිද්ධිය, රාජ්‍ය අනුග්‍රහය සහ ආර්ථික ප්‍රතිලාභ බෙදී යාම කියන වාසි හතරක් මූලික වශයෙන් සමුපකාර සමිතියක අපිට දකින්න පුළුවන්කම ලැබෙනවා. අවාසි මූලිකම අවාසී තමයි ප්‍රාග්ධනය අවම වීම. මොකද සමිතියේ සමාජිකයින්ගේ අරමුදලින් පටන් ගන්නේ. සමිතියේ සමාජිකයින්ගේ අරමුදල අඩු වෙනකොට, සමාජික ප්‍රමාණය සීමා වෙනකොට, එතකොට උපයා ගන්න පුළුවන් ප්‍රාග්ධනය සීමිතයි. ඒ සීමිත ප්‍රාග්ධනය තුළ මහා ලොකු බලාපොරොත්තු අරමුණු ඉටු කර ගැනීමේ අවශ්‍යයක් තියෙනවා. ඒ නිසා මේ ප්‍රාර්ථනය හිඟ නොවි සමිතියේ පවත්වාගෙන පුළුවන්කම ලැබෙනවා නම් ව්‍යාපාරට වාසී. නමුත් අවම සමාජික සංඛ්‍යාවක් ඉන්නවා නම්, ඔවුන්ගෙන් එකතු කරගන්න අරමුදල් සීමා වෙනවා නම්, ඒක ලොකු අවශ්‍යයක් වෙනවා අර මුලින් කියපු පොදු අරමුණු හා අවශ්‍යතා ඉටු කර ගැනීමට. දෙක
සමුපකාර ප්‍රතිපත්ති මත ක්‍රියා කිරීම. ඔව්. දැන් සමුපකාරයෙන් ගත්තොත් ඒකට දීලා තියෙනවා සමුපකාර ප්‍රතිපත්ති. සමුපකාරයේ ආරම්භ කිරීමේ සහ ක්‍රියාත්මක කර ගැනීම ප්‍රතිපත්ති රාමක ප්‍රතිපත්තිලා තියෙනවා. මේ ප්‍රතිපත්ති වලින් පිට කටයුතු කරන්න පුළුවන්කම මේගොල්ලන්ට නැහැ. ඒ ප්‍රතිපත්ති සීමිතයි. මොකද වෙලා තියෙන්නේ ඒක ග්‍රාමීය මට්ටමින් සහ සමුපකාරයේ පවත්වාගෙන ප්‍රාදේශීය මට්ටමින් ඇතිවෙන අවශ්‍යතා අරමුණු ඉටු කර ගැනීම නිසා. එතකොට මෙන්න මේ ප්‍රතිපත්ති සීමා වෙනකොට ප්‍රතිපත්ති මත ක්‍රියාත්මක කරනකොට බාහිර වශයෙන් ලාභ ලබන්න පුළුවන් ආර්ථික උපයන්න පුළුවන් ආර්ථික වශයෙන් වඩා දියුණුවක් ලබා ගන්න පුළුවන් මට්ටමකට මේක පතරවා ගැනීමේ අවශ්‍යතාවයක් තියෙනවා. කාලයත් එක්කම යම් කාලයකදී සමුපකාරී කියන ප්‍රතිපත්ති ගොඩක් අඩු වෙලා ගියා. මොකද හේතුව තමයි දැන් අද වගේ නෙවෙයි දැන් දස ගණනාවට කලින් මේ ලොකු අර්බුදමත් වෙච්ච සමාජයක සමුපකාරයෙන් තමයි උපරිම දේ ලැබුණේ. මොකද සමුපකාරයට තමයි භාණ්ඩ බෙදා දුන්නේ. බෙදා දීලා ඒ සමුපකාරය හරහා තමයි ගම්මැසියන්ට අවශ්‍ය භාණ්ඩ බෙදා දුන්නේ. අන්න ඒක ලොකුට සිද්ධ වුණා. දැන් ඔක සිද්ධ වුණේ 1974 පෙර සමාජය තුළ. එතකොට ඔවුන්ට රෙදිපිලි පවා සමුපකාරයට ආවා. එතකොට රට යම්කිසි ආර්ථික මට්ටමේ යම් අඩුවක් තිබුණ යුගයක් වෙලා තිබුණා. ඒ කාලේදී හැමදේම සිද්ධ වුණේ සමුපකාරය හරහා. එතකොට ගමටම සිද්ධ වෙලා තිබුණේ මෙන්න මේ සමුපකාරය මත යැපෙන්නට. නමුත් ඊට පස්සේ බිහිවුච්ච රාජ්‍ය තන්ත්‍රයේ රාජ ආණ්ඩු ක්‍රමයේ තුළ මේ විවෘතාර්ථය ගොඩනගනකොට සමුපකාරය තුළ තිබෙනා වූ ක්‍රමවේදයන් ටික ටික අඩු වෙලා ගියා. මොකද විවෘත ආර්ථිකයේ තුළ වෙළඳපොළ වඩා ඉක්මනින් දියුණුවා. වඩා ඉක්මනින් දියුණුනකොට ඒ වෙළඳපොළ තුළ භාණ්ඩ ගොඩක් රැස් වෙනකොට සමුපකාරයට තියෙන ඉල්ලුම ටිකෙන් ටික අඩු වෙලා ගියා. මෙන්න මේ දෙක සිද්ධ වුණා. එහෙම නැත්නම් ඉස්සර හාල් උඹලකට පරිප්පු වැනි දේවල් එතකොට රෙදිපිලි වගේ දේවල් සියල්ලමයි ගමේ සමුපකාරයෙන්. ඉතින් සමුපකාරය තුළින් තමයි මිනිස්සු කිල්ල භාණ්ඩ බෙදලා ගන්නේ. හරි. නමුත් ඒක විවෘත ආර්ථිකයත් එක්ක බිඳී යාම ලොකු ගැටලුවක් කියලා තිබුණ බහුවන සමාජයක. එතකොට සමුපකාරය කියලා කියන්නේ ඔන්න ඔය ක්‍රමවේදය තුළ ගොඩනැගුණු ලොකු පපසරියක් තියෙන එහෙම නැත්නම් ලොකු කටයුත්තක් කරන්න පුළුවන් දෙයක් අද වෙනකොට ග්‍රාමීය මට්ටම තුළ මේ සමුපකාර ඉහළින් ක්‍රියාත්මක වෙනවා. නාගරික සමාජය තුළ යම් මධ්‍යභෝගික ක්‍රියාත්මක වෙනවා. මොකද හේතුව මෙන්න මේ ප්‍රතිපත්ති මත සහ ප්‍රාග්ධනීකම කියන කර්ම මත සමුපකාරය දියුණු කර ගැනීමට ඇති අවාසිය. ඊළඟට මේකත් කියන තවත් මාතෘකාවක් තමයි සමුපකාරය වගේම සමිති සමාගම්. බොහෝ දුරට මේ සමිතියක් කියන එක මතුවලා තියෙන්නේ සමාජ සුබසාධනය අරමුණු කරගෙන. හරිද? මේ වගේ දෙයකින් කිසි විදිහක අධික ලාභයක් ලබා ගන්නා ව්‍යාපාරයක් හෝ මහජනයාගේ අවශ්‍යතා භාණ්ඩ හා සේවා සපයන ආයතනයක් වෙන්නේ නැහැ. ගොඩක් දුරට මේක සිද්ධ වෙන්නේ සමාජ සුබසාධනය සඳහා. උදාහරණයක් ගොතීම ක්‍රීඩා සමිතියක්. එහෙම නැත්නම් අවමංගල්‍යාධාර සමිතියක්. එහෙම නැත්නම් අන්‍යෝන්‍යාධාර සමිතියක්. මේකෙන් සිද්ධ වෙන්නේ මිනිසුන්ට ඊට වඩා සුබ සාධනයක්. අපි හිතමුකෝ අවමංගල්‍යාධාර සමිතියක් කියලා. අවමංගල්‍යාධාර සමිතියකදී මොකක්ද සිද්ධ වෙන්නේ? මෙතෙන්දි බොහෝ විට සිද්ධ වෙන්නේ ගමක මිනිසුන් ඒක රාශී වීම. ඒ වගේම සමහර වෙලාවට මේකේ සමිතිය ඉන්නවා සමාජිකයෝ. සමාජික අරමුදලක් තියෙනවා. මේ අරමුදලෙන් ඒගොල්ලෝ මොකද කරන්නේ? සමිතියට අවශ්‍ය කරන දේවල් සපයා ගන්නවා. නමුත් සපයා ගන්න බෑ. එතකොට ඒගොල්ලෝ ඒකට Tamanගේ දේවල් සපයා ගන්නට මොන හරි දෙයක් කරනවා. පොඩි දිනයක් පවත්වන්න පුළුවන්. සල්පිලක් පවත්වන්න පුළුවන්. අන්න එහෙම කළා මේ සමිතියට අවශ්‍ය දේවල් මිලදී ගන්නවා. අපි හිත මේ සමිතියට අවශ්‍යයි කොඩි, සුදු කොඩි.
ඉතින් මේ කොඩි ටික නිර්මාණය කරගන්නට මිනිසුන්ට මුදල් සපයා ගන්න අපහසු වෙන්නේ. සමාජික අරමුදලින් කරගන්නත් අමාරුයි. ඒගොල්ලෝ විනයම් ව්‍යාපෘතියක් කරලා කොඩි මිලදී ගන්න. තව ඉතින් කියන අවශ්‍ය කරන අපි කියන්නේ මේ කූඩාරම් හට් කියන එක. ඒවත් ඒගොල්ලෝ සපයා ගන්න. එතකොට සමිතිය වෙනුවෙන් සමිති සමාජිකයින්ට දෙන්න දීමන සමාජික දීමන දෙන්න අපි හිතමු යම්කි සමාජිකයෙක් මිය පරලෝ ගියොත් එයාට දෙන මුදලක් තියෙනවා. සමිතියේ සමාජික යැපෙන්නෙක් මිය ගියොත් දෙන දීමනාවක් තියෙනවා. මෙන්න මේ ඔක්කොම තීරණය කරන්නේ ක්‍රියාත්මක කරන්නේ පොදු අරමුණක් මත. සමාජීය සුබ සාධනය මත. ඒ වගේම අවමංගල ගැන සහභාගී වීම. වැදගත් වෙන දේවල්. ඒක තමයි අවමංගල සමිතිය කරන්නේ. අපි තව ගමුකෝ. ක්‍රීඩා සමිතියක් ගමුකෝ. ක්‍රීඩා සමිතිය. ක්‍රීඩා සමාජික මොකද කරන්නේ? ක්‍රීඩා සමාජික කරන්නේ ගමේ ජීවත් වෙන අයගේ ක්‍රීඩා කෞශල්‍ය දියුණු කිරීමට ඔවුන්ගේ ක්‍රියාශීලී බව දියුණු කිරීමටත් තමයි ක්‍රීඩා සමාජයක් බිහි කරන්නේ. එතකොට මේකට අවශ්‍ය කරන මූලධනය සපයා ගන්නවා. ඒ සපයා ගන්නා වගේම ක්‍රීඩා සමාජයට අවශ්‍ය කරන ක්‍රීඩා උපකරණ භාණ්ඩ මිලදී ගැනීම. ඒකට ඒගොල්ලෝ අර වගේම ව්‍යාපෘති ක්‍රියාත්මක කරනවා. එහෙම ක්‍රියාත්මක කරලා ඒ වගේම ලබා ගන්න මුදල්ලි මේගොල්ලෝ දිනනවා. අද වෙනකොට මේ සමාජය තුළ විශේෂයෙන්ම ග්‍රාමීය සමාජය තුළ මේ ක්‍රීඩා සමාජ එර අවමංගල්‍ය දාර සමිති අන්‍යෝන්‍ය දාර සමිති මොන මෙහෙම ක්‍රියාත්මක වෙනවා. එතකොට මේ හරහා ඒගොල්ලෝ අපි හිතමු ක්‍රීඩා සමාජයේ හරහා පවත්වාගෙන යනවා ක්‍රීඩා තරඟ. ක්‍රීඩා තරඟ හරහා ඒගොල්ලෝ මුදල් රුපියල් ගැනීමක් කරනවා. එතකොට ඒ තුලින් ඒගොල්ලෝ කරනවා සමිති සමාජිකයින්ට වඩා දියුණුවක් ලබා දෙන්න අවශ්‍ය ක්‍රීඩා භාණ්ඩ සපයා ගැනීම ඒ වගේ දේවල් සිදු කරනවා. මෙන්න මේ ආකාරයට ක්‍රීඩා සමාජය නම් ක්‍රීඩා සමාජය කියුවහම මේවට ලැබෙන අනුග්‍රහය ඉහළයි. ක්‍රීඩා සමාජික බොහෝ දෙට තියෙන යෞවනයනේ. යෞවන සමාජයක් තුළ ඔවුන්ට ලොකු දේවල් කරන්න පුළුවන් කලබල. ඒ වගේම යෞවන සමාජෙත් ගමක තියෙනවා. ඒ වගේ බොහෝ දෙට අදට තියෙනවානේ අවුරුදු වලට අවුරුදු උත්සව පවත්වාගෙන ඒ වගේ ඒක රාශී වීම සහයෝගය ලබා දීම සහ ඒ ගම පිපිදීම වගේ දේවල් මේ සමිති වලින් සිද්ධ වෙනවා. ඒක නිසා සමුපකාර වගේම සමිති ගමක නාගරික සමාජයක අපි ජීවත් වෙන රටක වැදගත් වෙලා තියෙනවා. නමුත් මේ සමිතිය කියන එක සිද්ධ වෙන්නේ සමාජ සුබසාධනය පමණයි. හරි ඒගොල්ලන්ට පොඩි ව්‍යාපාරයක් කරගන්න පුළුවන්. නමුත් උපයන ලාභය අර මුදල් තියාගෙන ඉන්නවා මේ සමිතියේ දිනුව සඳහා. හරිද? මෙන්න මේ විදිහට ගත්තොත් එහෙම ක්‍රීඩා සමිතිය, යෞවන සමාජය, යෞවන සමාජයට අධ්‍යාත්මික කරනවා. යෞවනයන්ගේ කලා කුසලතා නිර්මාණ හැකියාව, ඒගොල්ලන්ට ක්‍රීඩා කෞශල්‍ය මේ හැම එකම නගා සිටවන්නට මේ සමිතිය අදගත් වෙලා තියෙනවා. ඒගොල්ලෝ Tamanගේ අර මුදල් සපයා ගැනීම සඳහා ව්‍යාපෘති දිනු කරන්න පුළුවන්. අපි හිතමු නාට්‍ය සංස්කෘතිය පවත්වනවා. නාට්‍යයක් පෙන්වනවා. ඒතර ඒ උපේන ලාභය සමිතියේ අවශ්‍යතාවමත් යොදා ගන්නවා. අන්න ඒ විදිහට කරගෙන යනවා. නමුත් සමහර විටකට අවම වශයෙන් ඒගොල්ලන්ට රාජ්‍ය අනුග්‍රහය ලබා ගන්න බැරි කමක්ම නැහැ. ඒක නෛතික වශයෙන්ම කරන්න බැඳීමක් නැහැ. ඒක නිසා ඕක තමයි සමිතියක අපි දකින්නා වූ කටයුතු. හරි? එහෙමනම් මම අද පාඩේ පුතාලට කියලා දුන්නා. සම්පකාරයක් කියන්නේ මොකද්ද? සම්පකාරයක් ආරම්භ කරන්නේ කොහොමද? සම්පකාරය ආරම්භුනේ කොහොමද? ඒ සම්පකාරය අද පවතින්නේ කොතනද කියන්නේ. හරි? ඒ වගේම මම කියලා දුන්නා සමිතියක් කියන්නේ මොකක්ද? සමිති සමාජයක් කියන්නේ මොකද්ද? ඒකේ මොකද්ද? ගමට, රටට, නගරයට වැඩදායක වෙන ආකාරය. පැහැදිලි? එහෙමනම් අද පාඩම මොතනින් හමාර කරනවා. ඊළඟ දවසේ මම මේ පාඩමේ ඉතිරි කොටස පුතාලට එගොම් කරලා දෙන්න. හරි? ආයුබෝවන්.